නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ රාජෝත්තමයන්න් වහන්සේට මාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්තුනේ, මේ වස් කාලයේ පුරාවට අපි විවිධ මාතෘකා ඇති කරගෙන යොදාගෙන ධර්ම දේශනා ධර්ම සාකච්ඡාදී පවත්වනවා. පසුගිය කාලයේ තුල අපි ධර්ම සාකච්ඡාවට මාතෘකා කරගත්තේ නිර්වාණ අවබෝධය සඳහා ගත යුතු පිළිවෙත වගේම ඒ ගමන් මගේදී ඒ යෝගාවචරයා තුල ඇතිවෙන්නා වූ විසුද්ධීන් සහ ඥානයන් පිළිබඳව. එතනදී මා විශේෂයෙන් අදහස් කළේ යම් කිසි යෝගාවචරයෙක් නැත්තම් භාවනානුයෝගීව කාලය ගත කරන තැනැත්තෙක් නිවන් අරමුණු කරගෙන ඒ ප්‍රතිපදා මාර්ගයේ ගමන් කිරීම තුලින් ඔහු හෝ ඇයට ලබන්නට පුළුවන් විශේෂ ශක්තියින් පිළිබඳව. ඒක තමයි සප්ත විසුද්ධීන් තුලින් ලබන නව මහා විදර්ශනා ඥාන පිළිබඳව මා මතක් කළේ. එතකොට යම් කිසි භාවනානුයෝගී පුද්ගලෙක් නැත්නම් යෝගියෙන් අධිගම සම්පතක් ලැබුවායයි නිගමනය කරනවා නම් ඔහු හෝ ඇය ඔය කියන සප්ත විසුද්ධීන් සහ නව මහා විදර්ශනා ඥාන ලබාපු පුද්ගලයෙක් බවට පත් වෙනවා. දැන් පැහැදිලි ඔබට ඒ ආර්යයන් වහන්සේගේ ස්වභාවය පිළිබඳව. මේ නිසා යම් පුද්ගලයෙක් තමන් අධිගම සම්පත්‍යයි උදාන වාක්‍යයක් හෝ ප්‍රකාශයක් සිද්ධ කරනවා නම් ඔහුට හෝ ඇයට පුළුවන්කමක් තිබෙනවා තමන් පිළිබඳවම ආපස්සට කල්පනා කරලා බලලා ඒ නිගමනයට බහින්ට. අර කණ්ණාඩියේ මම උපමාවට ගත්තනේ ධම්මාදාස සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තර අවස්ථාවක මහණෙනි වරින් වර ඇවිදින් අර පුද්ගලයා මරණයටපත් වුණා. එයාගේ ගතිය කොහොමද? කොහෙද උත්පත්ති? අරකද මේකද? නැත්තම් එයාගේ ස්වභාවය මොකක්දයි? වරින් වර මගින් අහනවට වඩා ඔබටම පුළුවන් ඒ පිළිබඳව නිගමනයකට බහින්ට. කණ්ණාඩියේ ළඟට ගිහින් ඔබේ ශරීරයේ දිහා බලනවා වගේ මෙන්න මේවා මානසිකාරය කරගන්නටටි කියලා උන්වහන්සේ පැහැදිලි කළා. එතකොට යම් කිසි ආර්යයන් වහන්සේ නමක් නැත්තම් යම් කිසි යෝගියෙක් අධිගම සම්පත්තියක් ලැබුවා නම් ඒ ලබාපු තැනැත්තා තුල මේ ධර්මතාවයන් ඇති වෙලා තිබෙනවාදයි කියලා ආවර්ජනා කළ බැලීම තුලින් ඔහුට හෝ ඇයට නිගමනයකට බැස ගන්නට පුළුවන්කමක් තිබෙනවා. මේක තමයි ධර්මානුකූල පිළිවෙත. මේක මං සිහිපත් කළේ මොකද ඔබට අපිට නිතර අහන්න ලැබෙන දෙයක් තමයි මේ රහතන් වහන්සේලා පිළිබඳව ධ්‍යානලාභීන් පිළිබඳව මාර්ගඵල අවබෝධ කරගත්ත ආර්යයන් වහන්සේලා පිළිබඳව. එතකොට ඒ ඇත්තෝ පිළිබඳව ධර්මානුකූල නිගමනයකට බැසීමේ අයිතිය දැන් ඔබට මේ රතු විනීත සූත්‍රයෙන් තියෙනවා. හොඳයි. ඒ පිළිබඳව කීප දෙනෙක් Tamanට ඇතිවෙච්ච නැත්තම් ගැටලු පිළිබඳව පැහැදිලි නොවෙච්ච තැන් පිළිබඳව කතා කළා. මා සතුටු වෙනවා ඒ ඇත්තෝ බණ අහලා තියෙනවායි කියලා. ඉතින් මා ආරාධනා කරනවා පින්නතුන්ට අපි මේ කරන සාකච්ඡා මාලාවේ ඔබට ඇතිවෙන ධර්මානුකූල ගැටලු තියෙනවා නම් ඒවා අපට දැනුම් දෙන්න. අපිට පුළුවන්
ඒවා මේ ධර්ම සාකච්ඡාව කරන අතරතුරේදී සාකච්ඡා කරන්නට ඔබට යම් දැනුවත් බවක් ඇති කරලා දෙන්නට. ඒ විවුර්ත ආරාධනාව ඔබ සෑම දිනාටම සිදු කරන. අද ඔබ දැන් කල්පනා කරයි මොකද්ද කරන සාකච්ඡාව කියලා, ධර්ම සාකච්ඡාව. අද මාතෘකාවට මම තබා ගත්තේ කරණීය සූත්‍රය. ඔබ දන්නවා. ඔබ කල්පනා කරනවා ඕක ඉතින් අපි හැමදාම උදේ දවල් රෑ සජ්ජායනා කරනවානේ. දැන් ඉසකිස් ගානට මේක අහලා තියෙනවානේ. යහවල් දෙයකට හාමුදුරුවෝ අද මේක මාතෘකා කරගත්තේ කියලා. හොඳයි. ඒ සියල්ල සත්‍යයි. මොකද අපි පිරිත් දේශනා කරනකොට අනිවාර්යෙන් මේ මෙත්ත සූත්‍රය, අපි කරණීය මෙත්ත සූත්‍රය කියලා කියන්නේ මේ කරණීය මෙත්ත සූත්‍රයත් ඒකට අඩංගු කරලා මේක සජ්ජායනා කරනවා. මේකේ නිධානය බලන්න. මොකටද බුදුරජාණන් වහන්සේ මේ මෙත්ත සූත්‍රය ඉගැන්වුවේ? මතකයි පින්නතුන්ට භික්ෂුන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේගෙන් කර්මස්ථාන ලබාගෙන භාවනා කිරීම සඳහා අරණ්‍යගත වුණා. උන්වහන්සේලා බොහෝම සීලවන්ත භික්ෂුන් වහන්සේලා අර ලැබිච්ච කර්මස්ථාන අනුව භාවනා කරගෙන යනවා. ඒ භාවනා කරගෙන යනකොට ඒ අරණ්‍යේ වෘක්ෂ දේවතාවරු අදෘශ්‍යමාන බලවේග තිබුණා. ඒ අදෘශ්‍යමාන බලවේග කල්පනා කරනවා මේ ඉන්න ශ්‍රමණයෝ කරන මේ වැඩෙන් අපට කරදර වෙන්න පුළුවන්. අපට හිරිහැර වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝන්ගේ අත්දැකීමක්. මොකද භාවනා කරන්නේ පරියන්කේ බැඳගෙන. ඔබ දන්නවනේ භාවනා කරන ස්වරූපයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බඹුනුත් ওই විදිහට තමයි වාඩි උනේ. ඔය පරියන්කේ බැඳගෙන ශරීරයේ ඍජුව තියාගෙන බමුණ ඉඳගෙන යාග හෝම කළෙත් ඒ විදිහට. ඒත් යාග හෝම කරනවා. මේත් භාවනා කරනවා. ඒකට මේ දෙපාර්ශ්වයෙන් එක පැත්තකින් හුදක් සිද්ධ වෙනවා, තව පැත්තකින් නරකක් සිද්ධ වෙනවා. අදෘශ්‍යමාන මිත්‍යා දෘෂ්ටි බලවේග කැමති වැරදි දෙයට. සම්මා දෘෂ්ටි බලවේග තියෙනවා. ඒ ඇත්තෝ වැරදි දෙයට විරුද්ධයි, හොඳ දෙයට කැමති. ඒ කියන්නේ නරක දෙයට විරුද්ධයි, අකුසලයට විරුද්ධයි, කුසලයට කැමති. දැන් මෙතන ගස්ඨනයක් තියෙනවා. අර භික්ෂුන් වහන්සේලා භාවනාන යෝගීව ඉන්නකොට මේ වෘක්ෂ දේවතාවරුන්ට ඇති වුණේ වැරදි හැඟීමක්. මොකක්ද ඒ වැරදි හැඟීම? මේ ඇත්තෝ අපට කරදරයක් වෙයි. මේ ඇත්තන් අපට හිරිහැරයක් වෙයි. මේ ඇත්තන්ගේ මේ ජීවිකාව අපේ පැවැත්මට යම්කිසි බාධාවක් වෙයි. ඒ නිසා තමයි ඒ අදෘශ්‍යමාන බලවේග නොයෙකුත් ආකාරයෙන් අර භික්ෂුන් වහන්සේලාට විවිධාකාර බලපෑම් එල්ල කරන්න පටන් ගත්තේ. ඒ කියන්නේ භාවනා කිරීමේදී සමාධිය අවශ්‍යයි. ඒක තමයි ප්‍රධාන දේ. දැන් මේ චිත්ත ඒකාග්‍රතාවයට එහෙම නැත්නම් චිත්ත සමාධියට බාධා වෙන දේවල් අර අදෘශ්‍යමාන බලවේග විසින් නිරන්තරයෙන් සම්පාදනය කළා, උත්පාදනය කළා. විවිධ ගඳ, විවිධ ශබ්ද, විවිධ රූප මේ ආදී මනෝ ප්‍රවිකාර දක්වමින් අර භික්ෂුන් වහන්සේලාගේ සමාධියට බාධා ඇති කළා. මොකද අර මං කියපු හේතුව වැරදි වැටහීම. මේ භික්ෂුන් වහන්සේලාගෙන් අපට කරදරයක් වෙයි. අපට හිරිහැරයක් වෙයි. අපේ පැවැත්මට යම්කිසි බාධාවක් සිද්ධ වෙයි. අපට මෙතනින් යන්න වෙයි. ඉතින් දැන් දිගින් දිගටම මේ බාධාව එල්ල වෙනකොට මේ භික්ෂුන් වහන්සේලා කල්පනා කරනවා මෙතන අපිට ඉන්න බෑ, මෙතන හරියන්නේ නැහැ. ආපහු ගියා බුදුරජාණන් වහන්සේ ළඟට.
කියලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි අපි භාවනානි යෝගීව කාලය ගත කිරීම සඳහා අහවල් අරණ්‍යයට ගියා. නමුත් අපිට මෙන්න මේ විදිහේ බලාපොරොත්තු රහිත බලපෑම් වලට ලක් වෙන්නට සිද්ධ වුණා. එනිසා අපි ආපහු ආවා. ඒත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ බුද්ධ ශක්තියෙන් බැලුවා මොකද්ද මේ වෙන්නේ? බලපහම උන්වහන්සේට පැහැදිලි වුණා මේ වැරදි වැටහීම. භික්ෂුන් වහන්සේලාගෙන් එයත්න්ට කරදරයක් වෙයි කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාට මන්ත්‍රයක් දෙනවා. දැන් ඔබ කල්පනා කරනවා ඔබටත් වැරදි වැටහීමක් එන්න පුළුවන්. බුදුහාඳුරොත් යంత్ర මන්ත්‍ර කරනවාද කියලා. මම මේ මන්ත්‍රය කියලා කිව්වේ ඒක ටිකක් හිතට වදින්න ඕන නිසා. ඒක තමයි මේ කරණීය සූත්‍රය. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඉගැන්වුවා මහණෙනි මෙන්න මේක ඉගෙන ගන්න. මෙත්ත සූත්‍රය. පාඩම් කරගන්න. ඔබ නිතර මේක සජ්ජායනා කරන්න. භාවනාවට වාඩි වෙනකොට සජ්ජායනා කරන්න. දැන් මේක ඉගෙනගෙන ඒ භික්ෂුන් වහන්සේලා අර අරණ්‍යට වැඩියා. වැඩලා මේ මෙත්ත සූත්‍රයේ සජ්ජායනා කරමින් ලැබිච්ච කර්මස්ථානයට අනුව බවුන් වඩනවා. මේ මෙත්ත සූත්‍රයේ පුරාවට තියෙන්නේ මොකද්ද? ආර්ය ප්‍රතිපදාව ඇති කර ගැනීම සඳහා තමන් තුල උපදවගත යුතු ධර්මතා කොටසක් ඉන් පසුව තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන්නා වූ යම් ශක්ති විශේෂයක්. මෙත්තනේ සූත්‍රයේ නම මෙත්ත සූත්‍රය. එතකොට මෛත්‍රිය. ඒ සූත්‍රයේ පුරාවට තියෙන ඇත්ත වශයෙන්ම මෛත්‍රිය. ඒතර දැන් භික්ෂුන් වහන්සේලා මේක සජ්ජායනා කරනකොට මේ හඬ අර ඇත්තන්ට ඇහෙනවා කාටද? අර අදෘශ්‍යමාන පිරිසට. මෙතන හොඳ දෙයක් මම මතක් කරන්න ඕනේ. පොඩ්ඩක් ඔබ හිත යොමු කරන්න මිස්සක පව්වට. ඒ කියන්නේ මිහින්තලේ අර මිහිඳු මහරහතන් වහන්සේ වැඩපු අවස්ථාව පොඩ්ඩක් මතක් කරගන්නකෝ. දැන් ඔබ හිතයි ඒකයි මේකේ තියෙන සම්බන්ධය මොකක්ද කියලා. මෙන්න මේකයි තියෙන සම්බන්ධය. ඔබට මතකද? දිවානම්පියතිස්ස රජුරුව මෝදඬේ මේ යද්දී අර තිස්ස නවතිනු කියලා කටහඬක් ඇහුණා. රජුරුව බය වුණා. අතේ තිබුණ දුනුදී ඒ පැත්තට දික් කරපු වෙලාවේදී මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රකාශ කළානේ සමනාමයන් මහරජය ධම්ම රාජස්ස ශාවකා තවේව අනුකම්පාය ජම්බුදීපයිදාගතා. අන්න වචනේ. තමන් කවුද කියලා හැඳින්වීමක් කළා. මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජුරවන්ට. ඒ හැඳින්වීමේදී රජතුමා තේරුම් ගත්තා මේ පිරිස රාජ්‍යයට මට කරදර කරන්න ආපු පිරිසක් නෙමෙයි මගේ අදෘශ්‍යමාන මිත්‍රයා දඹදිව ධර්මාශෝක රජුරුවන්ගේ දූත පිරිස. තවේව අනුකම්පා ජම්බුදීපයිදාස මට අනුකම්පා පිණිස යැත්තු ඇවිල්ලා තිනන්න. රජුරු දුනුදී බිම දාලා යැත්තෝ පිළිගත්තා. අර හැඳින්වීම. අර බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ මෙත්ත සූත්‍රයෙන් සජ්ජායනා කරන්නයි කියලා පැහැදිලි කරලා දුන්නේ මොකද්ද? අපි කවුද කියන එක හඳුන්වලා දෙන්න. අපි ඔබට කරදර කරන පිරිසක් නෙවෙයි. අපි මෙත් වඩන මේ ප්‍රතිපදාවන් ජීවිතයට එකතු කරගන්න වෙරවීරිය වඩන පිරිසක්. ඔබට අපෙන් කරදරයක් හිරිහැරයක් සිදුවේ නොවේ. හඳුන්වලා දුන්නා. ඉන්පස්සේ මොකද වුනේ? අර අදෘශ්‍යමාන බලවේග තේරුම් ගත්තා මේ ඉන්න භික්ෂූන්ගෙන් අපට කරදරයක් වෙන එකක් නැහැ. ඊළඟට මොකද වුනේ? එයත්න්ගේ භාවනානේ ජීවිතයේට බාධා එල්ල වෙන අර නොයිකුත් විප්‍රකාරයන් ඕන් සිදු නොකරන්නට වග බලා ගත්තා. හේතුව අපට කරදරයක් නොවෙනවා නම් මට හිරිහැරයක් නොවෙනවා නම්
මට විපතක් නොවෙනවා නම් ඇයි මම තව කෙනෙකුට විපතක් කරන්නේ? හොඳයි. දැන් මේක තමයි මෙත්ත සූත්‍රයේ නිධාන කතාව. දැන් ඔබ කල්පනා කරයි ඉතින් හාමුදුරනේ ඕක අපි හැමදාම බලනවානේ අහලා තියෙනවානේ ඇත්ත කතන්දරේ. නමුත් පින්නතුනි අපි තේරුම් ගන්න ඕනේ ධර්මයෙන් ප්‍රයෝජනේ ගැනීම කොහොමද අපි කරන්න ඕනේ කියලා. ඔබ හිතන්ට උපකරණයක් තියෙනවා. දැන් මේ උපකරණයෙන් ප්‍රයෝජනේ ගන්න ඕනයි කියලා හිතාගෙන යම්කිසි පුද්ගලයෙක් මේ උපකරණේ නම කියනවා. තේරුණානේ? මේ උපකරණේ අතපත ගන්නවා. පැහැදිලි? උපකරණේ නම කියනවා. උපකරණේ අතපත ගන්නවා. හැබැයි යා බලාපොරොත්තු යාගේ අරමුණ මොකද්ද මේ උපකරණයෙන් ප්‍රයෝජනය ගන්න. ඔබ හිතනවා මේ පුද්ගලයාට මේ නම කීම පමණකින් උපකරණයේ අතපත ගෑම පමණකින් ඒ උපකරණයේ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් කියලා. බෑ. අන්න ඒ වගේ තමයි. ඔබ ඉස්සෙල්ලා කිව්වා අපි ඕන තරම් මේ සූත්‍රය අහලා තියෙනවා කියවනවා කියලා ඇත්ත. උපකරණේ නම කියනවා. හැබැයි උපකරණේ පරිහරණය කරන්නේ නැහැ. ඒක අපි පාවිච්චි කරන්න ඕනේ. එතකොට තමයි උපකරණේ නියම ප්‍රයෝජනය අපිට ලබා ගන්න පුළුවන්. ධර්මයත් එහෙමයි. ධර්මයේ සත්‍යයනා කිරීම පමණකින් ආපු පමණකින් අපට ඒකේ ඵල නෙලන්න බෑ. ඇයි ඒ ඵල නෙලන්න බැරි? ඒ ධර්මයේ මතුවෙන ආස්වාද රසාස්වාදයක් තියෙනවා. ඒ ධර්මයේ තුල තියෙනවා රසයක්. ධම්මපීති සුඛං සීති කියලා කිව්වනේ. ඒ ධර්ම රසය අපි විඳින්න ඕනේ. ඒ ධර්ම රසය විඳින්න නම් නම කීකි හිටියට හරියන්නේ නැහැ. කෑමේ නම කීකි හිටියට කෑමේ රස දන්නේ නැහනේ. ඒක අපි පරිහරණය කරන්න ඕනේ, පරිභෝග කරන්න ඕනේ, කන්න ඕනේ. එතකොට තමයි ඒකේ නියම රස අපිට භුක්ති විඳින්න පුළුවන්කමක් තියෙන්නේ. අවබෝධයක් එනවා. ඒ වගේ ධර්මයේ කීකි හිටියට වැඩක් නැහැ. අපි ධර්මයේ ප්‍රගුණ කරන්න ඕනේ. ඒ ධර්මයේ ප්‍රගුණ කරගෙන යනකොට තමයි ඒකෙන් මතුවෙන රසාස්වාදය අපේ ජීවිතයට එකතු කර ගන්නට පුළුවන්කමක් තිබෙන්නේ. දැන් කරුණු තුනක් තියෙනවා අපි ඉගෙන ගන්න. නිරන්තරයෙන් කියනවානේ සුණාත අහන්න. ඔබ කොච්චර බණ අහනවද? මා දන්නවා සමහර ඇත්තන්ගේ බණ සාක්කුවේ හැම තැනම යනකොට බණ අහනවා. අර මොකද්ද ඒක ගහගෙන යන්නේ. හොඳයි. හොඳ ප්‍රවණතාවයක්. පුළුවන් තරම් අහන්න ඕනේ. බෞස්ෘත බව, සුතමේ ඥානෙ ඒක තියෙන්න ඕනේ. හැබැයි මේ සුණාත ඊළඟට මොකද්ද කරන්න ඕනේ? ධාරේත. අපි යහපු දේ ධාරණය කරගන්න. ඒ කියන්නේ හිත තුල අපි තැම්පත් කරගන්නවා, සටහන් කරගන්නවා. ඔව්. ඇත්ත. මේ අහන ඔක්කොම බණ අපේ හිතේ සටහන් කරගන්න බෑනේ. පටිගත කරන යන්ත්‍රයක් තියෙනවා නම් අපිට ඕක පටිගත කරගන්න පුළුවන්. හිතේ ඔක්කොම බෑනේ. හැබැයි අහපු දෙයින් එක දෙයක් මෙන්න මේ දේ මම හිතාගත්තා, ධාරණය කරගත්තා. ඊළඟට මොකද්ද කරන්න ඕන? චරාතය කියලා කියන්නේ ඒ අනුව අපි ජීවත් වෙන්න ඕනේ. අන්නේ ඒ ජීවත් වීම තුලින් තමයි මේ කියන ශක්තිය එහෙම නැත්නම් ඒකේ ස්වභාවය අපට රසාස්වාදයේ විඳින්නට පුළුවන්කමක් තිබෙන්නේ. හොඳට හිතන්න. දැන් මේ රසාස්වාදය එහෙම නැත්නම් මේ දහම් රසයේ අපට විඳින්න නම් අපි මොනවද කරන්න ඕනේ? අපි ඒක පුරුදු කරන්න ඕනේ ජීවිතේට. ඒ පුරුදු කිරීම දැන් තියෙනවා මෙන්න මෙහෙම එකක්. සද්ධා ජාත උපසංකමති උපසංකමිත්වා පෛරුපාසති පෛරුපාසන්තෝ සූතං ඕදාති ඕහිත සූතෝ ධම්මං සුනාති සුත්වා ධම්මං ධාරේති දතානං ධම්මානං අත්තං උපපරික්කති අත්තං උපපරික්කිත්වා ඡන්ද ජහයති.
මේ කිව්වේ සදහැවත් පුද්ගලයා බණ අසන්නට එන අවස්ථාව පිළිබඳව. ශ්‍රද්ධා ජාත උපසංකප්පති. ශ්‍රද්ධාව විශ්වාසය ඇති කරගෙන අපි එළඹෙනවා. බණහඬ එන්නේ යම් විශ්වාසයක් අපේ සිත තුළ ඇති කරගෙන. නිකම්ම එනවා නෙවෙයි. මේක මම අහන්න ඕනේ. මේකෙන් මගේ ජීවිතයේ යම් කිසි අර්ථයක් තියෙන්න ඕනේ. ඒක මම ජීවිතයට පුරුදු කරන්න ඕනේ කියන හැඟීම සිත් තුළ ඇති කරගෙන. ඊළඟට ධර්මය අහන ඔහිත සෝතු ධම්මං සුනාති සුත්වා ධම්මං ධාරේති අහල ඒක ධාරණය කරගන්නවා. දතානං ධම්මානං අත්තං උපපරික්කති. අන්නේ ධාරණය කරගත්ත ධර්මයේ අත්තං උපපරික්කති. තමන්ගේ ජීවිතයට ගැලපෙන්නේ කොතනද? මගේ ප්‍රශ්නෙට මේකේ විසඳුමක් තියනවාද? අපි හොයනවා. ඔබ එහෙම හිතලා තියනවද? ඔබ එහෙම කල්පනා කරලා තියනවද? අන්න එහෙම ධර්මයේ පිළිබඳව කල්පනා කරගෙන යනකොට, විශ්ලේෂණය කරගෙන යනකොට, විග්‍රහ කරගෙන යනකොට තමයි ඒ රසය අපට ඇති කරගන්නට පුළුවන්කමක් තිබෙන්නේ. දැන් මේ රසය මට එනකොට මේක හොඳයි. මම මේක ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඡන්ද ජහයති යන්න කැමැත්ත ඇති වෙනවා. මේක තමයි ධර්මයෙන් වෙන්න ඕනේ කාර්යභාරය. බණ ඇහිීමෙන් වෙන්න ඕනේ මෙන්න මේක. බණ ඇහිීමෙන් අපි අවදි කරගත යුත්තේ ඔය ටික. දැන් මේ ප්‍රතිඵලයේ නොලැබෙන තාක් කල් අපිට මේ දහම් රසය විඳින්න බෑ. දහම් රසය විඳින්න බෑ. ඒ නිසා අපි මතක තියාගන්න. මං ඉස්සෙල්ලා කිව්වා අහන එක හොඳයි නරක නෑ. ඒ ඇසීම තුලින් අපිට ලැබෙන්නේ සුතමේ ඥානෙ. ඔබ අහලා තියෙනවනේ සුතමේ ඥානෙ. ඊළඟට මං කියවනේ අත්තං උපපරික්කති කියලා. අර්ථ පරීක්ෂා කරලා බලනවා. මේක කොතෙන්ටද සම්බන්ධ වෙන්නේ, ගැලපෙන්නේ? මේක කොහොමද මගේ ජීවන පැවැත්මට එකතු වෙන්නේ? මේක කොහොමද මගේ ප්‍රශ්නට විසඳුමක් දෙන්නේ? අපි අර්ථ පරීක්ෂා කරලා බලනවා. කල්පනා කරනවා. සිතනවා. ඒකට චින්තාමය ඥානය. දැන් දෙකක් තියෙනවා. ඔබට උනන් ලියා ගන්න පුළුවන්. සුතමේ ඥානය, ඇසීමෙන් අපි ලබන දැනීම. ඊළඟට චින්තාමය ඥානය, ඒ කියන්නේ සිතීමෙන්, කල්පනා කිරීමෙන් අපි ඒක තව වඩා දියුණු කර ගැනීමෙන් අපි ලබන දැනීම. අන්තිමට ඒක තමයි භාවනාමය ඥානය. මෙන්න මේක තමයි උමනා කරන්නේ. භාවනාමය ඥානය කියලා කියන්නේ ප්‍රගුණ කරනවා, භාවිතා කරනවා, පුරුදු කරනවා, අපි ප්‍රැක්ටිස් කරනවා. ඔන්න නැති පැත්ත. නැතිනේ අඩුයි කියලා කියමුකෝ. මොකද නැති පැත්තේ කියලා කිව්ව සමහර උරණ වෙන්න පුළුවන්. ඇයි හාමුදුරනේ අපි ඉතින් භාවනා කරනවානේ. අපි මේව අනුගමනය කරන ඇයි එහෙම අපිට කියන්නේ කියලා හිතන්න පුළුවන්. ඒක තමයි මම කිය අඩු පැත්ත. ඒකට දැන් කරුණු තුනක්නේ. දහමෙන් අපි ලබන ප්‍රයෝජනෙ මොකද්ද? සුත්තමේ ඥානෙ අහනව. ඊළඟට ඒක කල්පනා කරලා ඒක අපේ ජීවිතයට සම්බන්ධ වෙන ආකාරය ගැන හිතනවා. චින්තාමය ඥානෙ. ඊළඟට ඒක ප්‍රායෝගිකව පුරුදු කරලා බලනවා, ප්‍රැක්ටිස් කරනවා. ඒ තුලින් අපි ලබනවා භාවනාමය ඥානෙ. හොඳයි. දැන් මම මේ පැහැදිලි කළේ ඔබට ධර්මයෙන් අපට ලබන්නට පුළුවන් ප්‍රයෝජනේ ප්‍රතිඵල මොකක්ද කියන එක. හොඳයි. කරණීය සූත්‍රය. දැන් අපි මාතෘකාවට එනවා. නිධාන කතාව මම ඔබට පැහැදිලි කළා. මේ කරණීයමෙත් සූත්‍රයෙන් අපට උගන්වන්නේ පින්නතුනේ ආධ්‍යාත්මයේ වර්ධනය කරගන්න ක්‍රියාපිළිවෙත. ඊට කලින් මම ඔබට එකක් මතක් කරන්න ඕනේ. ඇත්තටම බුදුදහමෙන් අපට කියන පණිවිඩය මොකද්ද? මොකද්ද බුදුදහමෙන් අපට කියලා දෙන්නේ? ධර්මයේනේ. අපිට මේකට එක එක උත්තර දෙයි. ඔබ දන්නවද අනිත් ධර්මත්, ඒ කියන්නේ අනිත් ශාස්ත්‍රවරුන්ගේ ධර්මත් බුදුදහමත් අතර තියෙන වෙනස එච්චර ගැඹුරට හිතන්න එපා.
පටිච්චසමුපාදේ, කර්මයේ, පුනර්භවයේ, නිර්වාණයේ අරවා මේවා ගැන හිතන්න යන්න එපා. ඒ ඔක්කොම පැත්තකින් තියන්න. එක වෙනසක්, බොහොම සරල වෙනසක් තියෙනවා. ඒහිපස්සික. ඔක තමයි තියෙන වෙනස. අනිත් දහම් වලයි බුදු දහමේ තියෙන වෙනස. අනිත් සෑම දර්ශනයක්ම හෝ ආගමක්ම ප්‍රකාශ කරන්නේ මොකද්ද? ඉන්න පිළිගන්න. නැත්තම් විශ්වාස කරන්න. පිළිගන්නනේ විශ්වාස කරන්න. අදහන්න. ඒකනේ තියෙන්නේ. ඇදහිීම විශ්වාසය. ඒකයි ඔබ දැකලා ඇති සමහර තැන්වල පොඩි බෝඩ් ගහලා තියෙනවා. come and believe. බුදුරජාණන් වහන්සේ එහෙම කාටවත් කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්වේ ඒහි පස්සේ ඇවිල්ලා බලන්න come and see. අන්න වෙනස. ධර්මයේ අපිට ඉගැන්වුවේ ඒහි පස්සේ ඇවිල්ලා බලන්න come and see. අනිත් ආගම් වල ඉගැන්වුවා come and believe. ඇවිල්ලා විශ්වාස කරන්න. බුදුහාමුදුරුවෝ මෙන්න ඔබට ධහම තියෙනවා. ඔබ අහන්න. ඔබට කැමති නම් ඔබ පිළිගන්න, නැත්නම් අතහරින්න. ඒක ඔබේ කැමැත්ත. අපි මේ රටේ නිතර කියනවානේ choice is yours. ඔබේ කැමැත්ත. ඔබට පුළුවන් ඒක බාර ගන්න, ඔබට පුළුවන් ඒක ඕනනම් අත්හරින්න. එතා බුදුරජාණන් වහන්සේ අපට දුන්නේ දේ. ඒක තමයි ධහමේ අනිත් එකේ තියෙන වෙනස. දැන් එහෙමනම් ඔබට මෙන්න මේ පසුබිම මත ඉඳගෙන මම මේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා මෙත්ත සූත්‍රයේ තියෙන කාරණා. හොඳට මතක තියාගන්න පින්නතුනි. මම වචනයක් ඔබට මතක් කරන්න ඕනේ. මොකද්ද වචනේ? මෙන්න මේක. මේක වටිනවා. මොකද්ද? මේ ධම පුරුදු කිරීමෙන් මම මේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන පින්නතුනේ කරණීය සූත්‍රය. මේ කරණීය මෙත්ත සූත්‍රය ඔබ ජීවිතයට පුරුදු කරගෙන යනවා නම් ඒ පුරුදු කරන ඔබ මෙන්න මේ සුවිශේෂී හැඳින්වීම පාවිච්චි කරන්න පුළුවන්. ධම්මචාරී. ධම්මචාරී. ඔබ දන්නවද ධම්මචාරී කියන්නේ මොකක්ද කියලා? චාරී කියලා කියන්නේ හැසිරෙනවා කියන එක. ධම්ම කියලා කියන්නේ ධර්මයේ. එතකොට ධර්මයට අනුව හැසිරෙනවා කියන එකයි. ධම්මචාරී. අපිට වෙන්න ඕනේ මේක. තේන්නද? වෙන සුවිශේෂී දේවල් ඇති කරගන්න එපා. සමහරු කියනවානේ මම බ්‍රහ්මචාරී. හරි? බ්‍රහ්මචාරී. මේ බ්‍රහ්මචාරී වෙනවට වඩා ඔබ ධම්මචාරී වෙන එක වටිනවා. මම මේකට මේ නිග්‍රහ කරනවවත් මේක පහල් කරනවවත් නෙවෙයි. මේ සමහර ඇත්තෝ මට ඇහෙනවා කියනවා අපි බ්‍රහ්මචාරීනේ. නේ? ඔබ බ්‍රහ්මචාරී වුණාට ධම්මචාරී නොවී නම් වැඩක් නැහැනේ. ඔබ බ්‍රහ්මචාරී වෙනවට වඩා ඔබ ධම්මචාරී වෙන්න. මෙන්න ධම්මචාරී වෙන පිළිවෙත තමයි මම මේ ඔබට අද පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙත්ත සූත්‍රයේ තුඩි. දැන් මේ වචන දෙකත් මෙහෙම තියන්න. දැන් මේකේ මෙත්ත සූත්‍රයේ තියෙනවා කරණීය මත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමිච්ච සක්කෝ උජූච සූජූච සෝචෝ චස්ස මුදු අනතිමානී කියලා. ඔබ අහලා තියෙනවනේ. ඒකේ තියෙනවා සක්කෝ උජු සෝජු සුවච මුදු අනතිමානී. බලන්නකෝ මේ අපි ඇති කරගන්න ඕනේ
ගුණධර්ම ධර්මතාවයන්. දැන් මම අර උඩ මේ දෙක මකන්නම් ඈ. ඔබට පැහැදිලි වුණානේ බ්‍රහ්මචාරී වෙනවට වැඩිය ධම්මචාරී වෙන එක හොඳයි කියලා. කවුරු හරි ඇහුවොත් ඔබගෙන් ඔබ කවුද? මම ධම්මචාරී කියලා කියන්න බය නැතු. හැබැයි ධම්මචාරී වෙන්න නම් ධර්මයට අනුව ඔබ ජීවිතය ගත කරන්න. දැන් මෙතන මෙත්ත සූත්‍රයේ තියෙනවා කරණීය කළ යුතුයි. මෙන්න මේවා. ප්‍රගුණ කරගත යුතුයි. මේ ටික පුරුදු වෙනකොට ඔබේ ජීවිතය નિરાයාසයෙන්ම නිරන්තරයෙන්ම ඔබ තුළ ඇති වෙන ධර්මතාවයන් තියෙනවා. ඉන් පස්සේ මම ඒක ඔබට මතක් කරනවා. එතන තියෙන වචනය අත්ත කුසල කියලා. කරණීය මත්ත කුසල කියලා කියන්නේ ඒකයි. මත්ත කුසල නෙමෙයි ඒක අත්ත කුසල. අත්ත කුසල. මොකද්ද මේ අත්ත කුසල කියලා කියන්නේ? තේරුම් ගන්න පුළුවන්ද? නෑ. මම අන්න ඒකයි ඔබට කිව්වේ. අපි කොච්චර මේ මෙත්ත සූත්‍රයේ සජ්ජායනා කරලා තියනවද කියලා ඔබ හිතන්නකෝ. කී සැරයක් කී වතාවක් සමහර ලක්ෂ ගාණක් ඔබ අද වෙනකොට මේ මෙත්ත සූත්‍රයේ සජ්ජායනා කරලා ඇති. මේ අත්ත කුසල කියලා කියන්නේ කෙලෙස් නැති කිරීමෙන් ලබන ජීවිත සැනසෙල්ල උදා කර ගැනීමට උපකාර වෙන ක්‍රියාදාම. ඊළඟට ඒ ක්‍රියාදාම සම්පූර්ණ කිරීමෙන් ලබන චිත්ත ස්වභාවය. මම හිතන්නේ ආයශරයක් මම ඔබට මේක කියන එක හොඳයි. කෙලෙස් නැති කරලා අපි ජීවිත සැනසෙල්ලක් ඇති කරගන්න උත්සාහ කරනවානේ. කෙලෙස් බරෙන් නිදහස් වුණාම අපට ලැබෙන්නේ ජීවිත සැනසෙල්ල. ඒ ජීවිත සැනසෙල්ල උදා කර ගැනීමට උපකාර වෙන ක්‍රියාදාමයන් තියෙනවා. මෙන්න මේවා. හරි? මේ ක්‍රියාදාමයේ සම්පූර්ණ කළාට පස්සේ අපට ලැබෙනවා යම්කිසි සිතේ ස්වභාවයක්. ඒ සිතේ ස්වභාවයේ පස්සේ තියෙනවා. දැන් මේ ක්‍රියාදාමයේනේ. අපි මේකට හේතුව කියමු. ඒකේ ප්‍රතිඵල පස්සේ තියෙනවා. හරි? ඒකට අත්ත කුසල කියලා කියන්නේ කෙලෙස් නැති කිරීමෙන් සනසිල්ල උදා කර ගැනීමට බලාපොරොත්තු වෙන පුද්ගලයා විසින් හරි අනුගමනය කළ යුතු කුසල කියන එකට සමහර විග්‍රහ කරනවා කුසලයේ දක්ෂයා විසින් කියලා. ඒකත් එහෙම තියාගන්නකො. අපි ඒකට විග්‍රහ කරමු නිවන් කෙලෙස් නැති කරලා ජීවිතේ සනසිල්ල උදා කර ගැනීමට බලාපොරොත්තු වෙන පුද්ගලයා විසින් ඒ කියන්නේ කළ යුතු අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත මේ. ඉතින් ඔයිට වැඩිය මං හිතන්නේ ඔය ගැන කතා කරන්න ඕනයි කියලා. හරි. එතකොට එතන හොඳට මතක තියාගන්න මේක නිවන. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිවන් මාර්ගය. දෙකක් තියෙනවානේ. ලෞකික අනිත් එක ලෝකෝත්තර. මේකත් තියෙනවා. ලෞකික සැප මෙතනත් තියෙනවා. ලෝකෝත්තර සැප. මේ ලෞකික සැප කියලා කියන්නේ ඒකත් අපි විග්‍රහ කරමුකෝ. දෙවි අපි බඹු කියලා ගමුකෝ. මම දන්නේ බඹු බ්‍රහ්ම දෙවි මිනිස්. හරිනේ? ලෞකික සැප තුළින් අපට ලැබෙන්නේ ඔන්න ඕවා. තේන්නද? මොනවද? දෙවි කෙනෙක් වෙන්න පුළුවන්. බ්‍රහ්මෙක් වෙන්න පුළුවන්. ඊළඟට මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඒකයි. මේ ලෝකෝත්තර සැපෙන් අපට ලැබෙන්නේ මොකද්ද? නිවන. හරි? යම් මේ ශාන්ත පදයක් අවබෝධ කරගන්නට බලාපොරොත්තු වෙන තැනැත්තා විසින් මේ කතා කරන්නේ මේ පැත්ත නෙවෙයි. මෙන්න මේ පැත්ත.
නිවන සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වෙන තැනැත්තා විසින් ප්‍රගුණ කරගත යුතු ගුණධර්ම. එතකොට මේ ගුණධර්ම ටික ප්‍රගුණ කර ගන්නකොට මොකද වෙන්නේ? අපි තුල තියෙනවා ඔන්න අපි විපතට පත් කරන ධර්මතාවය. ඔකට කියනවා අකුසල මුල් කියලා. හරි? අකුසල මුල්. අකුසල මුල්. දැන් මේ අකුසල් මුල් නිසා තමයි අපිව මේ රවුමේ අරයි යන්නේ. සංසාර ගමනට අපිව තල්ලු කරන්නේ මෙන්න මේ අකුසල් මුල්. ඒ නිසා අපි නැවත අපි උත්පත්ති ලබනවා. එතන මේ අත්කුසල නිවන් අවබෝධ කරගන්නට බලාපොරොත්තුෙන් මේ ප්‍රතිපදාවන් පූර්ණේ කරගත්ත තැනැත්තා විසින් මොනවද කරන්නේ? මෙන්න මේ ලෝභ, ද්වේෂ, මෝහ නැති කරලා දානවා. එතකොට නැවත ඉපදීමක් නැහැ. ලෝකෝත්තර සැපය. දැන් මේ ලෞකික සැපයෙන් වෙන්නේ මොකද්ද? අපි උත්සාහ කරනවා සාමාන්‍යයෙන් අපේ ස්වභාවයේ පුහුදුන් පුද්ගලයාගේ ස්වභාවය තමයි දිවා රෑ දෙකී ලෞකික සැප හඹා යෑම. ලෞකික සැප ලබා ගැනීම සඳහා පූර්ණේ උත්සාහ කිරීම. ඒක තමයි අපේ ස්වභාවය. ඒ ලෞකික සැප ලබා ගැනීම සඳහා අපි නොයෙකුත් දේවල් කරනවා. අපි පින් කරනවා, හොඳ දේ කරනවා, පැත්තකින් තියන්නකෝ. ඒ ඔක්කොගෙම ප්‍රතිඵලය මොකද්ද? එක්ක මේක බ්‍රහ්මෙක් වෙන්න පුළුවන්. පස්සේ මම විග්‍රහ කරනවා හැමෝටම බ්‍රහ්මෙක් වෙන්න බෑ. බ්‍රහ්මෙක් වෙන්නේ කොහොමද කියලා. දෙවි කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මිනිස්සෙක් වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ මොන සැපේ අපි ලැබුවත් මේ ඔක්කොම తాවකාලිකයි. తాවකාලික. ගැටලුව තියෙන්නේ මෙන්න මෙතන. මොකද්ද? අපි මේ හඹා යන්නේ උදේ හවස සැප ලබා ගන්නයි කියලා. ඒ මොන සැපේ අපට ලැබුණත් අපිට තේරුම් ගන්නට බෑ මෙන්න ඒ හැම එකක්ම මොකද්ද? తాවකාලිකයි කියලා. උතරයි තියෙන ප්‍රශ්නේ. ඇයි මේක తాවකාලිකයි කියලා තේරුම් ගන්නට අපිට බැරි අපි උත්සාහ නොකරන්නේ? අපි ළඟ තියෙනවා මේ ලොකු මේක. මෝහ. අපි මුලා කරලා දාලා තියෙනවා. අපිට ඇස්බැඳුමක් දාලා තියෙනවා. කණ්ණාඩි ඉස්සරහ අපිට පාට කොලයක් අලවලා තියෙනවා. අපි මුලාවටපත් කරලා තියෙනවා. ඒ නිසා අපිට යථා තත්ත්වයේ කුමක්දයි හරියට තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා. ඒ බැරිවීමේ ප්‍රතිඵලය තමයි හඹා යෑම. හති වැටෙනකන් අන්තිමට මරණයටපත් වෙනකන් අපි මේ తాවකාලික දෙයක් හොයාගෙන දුවනවා. කවද්ද මේකෙන් තෘප්තිය ලැබුවේ? ඇති කිව්වේ. කවදාවත් නැහැ. සාමේ අතෘප්තිකර භාවය උදෙසා ඒ තෘප්තිමත් කර ගැනීම සඳහා මුළු ජීවිත කාලෙම අපි යනවා. කොහෙද තියෙන්නේ එතෙන්ට? කොතනද තියෙන්නේ එතෙන්ට? කොතනද තියෙන්නේ එතෙන්ට? ඕක තමයි ස්වභාවය. හොඳයි. දැන් මේ ඔක්කොම අපි පැත්තකින් තියාමු. ওই ටික මතක තියාගන්න. දැන් ලෞකික ලෝකෝත්තර කියලා මම ওই ටික ඔබට පැහැදිලි කරලා දුන්නේ. මේ මෙත්ත සූත්‍රයේ අඩංගු කාරණා අපි යොමු කරන්නේ කොයි පැත්තටද? මේ ලෞකික පැත්තට වඩා මේ ලෝකෝත්තර පැත්තට. ඔබට ඕන නම් මේ ලෞකික පැත්තත් ඒකෙන් සාධනය කරගන්නට පුළුවන් කමක් තිබෙනවා. මෙත්ත විහාරයේනේ, මෛත්‍රීනේ. හරි? මෙත්ත කියන්නේ මෛත්‍රී.
දැන් මේ මෛත්‍රී කියලා කියනකොට ඔබට මතක් වෙන්න ඕනේ. සතර බ්‍රහ්ම විහරණ කියලා එකක් ඉගෙනවනේ අපිට. මතකද? මොනවද සතර බ්‍රහ්ම විහරණ? මතකද අර? මතක නැහැ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. සතර බ්‍රහ්ම විහරණ. බ්‍රහ්ම තියෙන වචනේ. දැන් අර මම ඉස්සෙල්ලා කිව්වනේ ලෞකික සැප ඉස්සෙල්ලා මම ලියුවානේ බම්බු කියලා. ඔන්න. හරි? බ්‍රහ්ම. දැන් යම් කිසි කෙනෙක් මෛත්‍රී භාවනා පුරුදු කරනවා නම් ඔන්න ඒකත් දවසක අපි සාකච්ඡා කරමු. මෛත්‍රී කොහොමද පුරුදු කරන්න කියලා. මෙත්තානිසංස කියලා සූත්‍රයක් තියෙනවා. තව තියෙනවා මෛත්‍රී භාවනා පුරුදු කරන ආකාරය. ඒක අපි පස්සේ කතා කරනවා. ඔබ දන්නවනේ මෛත්‍රී නිකන් හරි ඔබ කියනනේ සියලු සත්වයෝ සෝපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියලා අපි කියනවනේ. සමහර වෙලාවට අපේ පරණ ආච්චියමල එහෙම සියලු සත්වයෝ සෝපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියාගෙන එකපාරට ඔහොම සද්දෙකුත් දානවා. උන්ද දන්නේ නැහැ මොකද්ද උනේ කියලා. සෝපත් වෙත්වා කියලා හැබැයි කියන්නේ. ඒකට දැන් කොහොම හරි මේ මෛත්‍රියනේ. දැන් මේ මෛත්‍රී භාවනා පුරුදු කරගෙන යනකොට ඒක බ්‍රහ්ම සතර බ්‍රහ්ම විහරණ. එතකොට මහා බ්‍රහ්මයා තුල තියෙන ගුණධර්ම. ඒයින් එකක් අපි පුරුදු කරගෙන යනවා. මේ මෛත්‍රී භාවනාවේ ආනිසංස කියනවා. උත්තරින් අපට විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝති. යම් කිසි බ්‍රහ්ම ලෝකෝපගෝති. බ්‍රහ්ම ලෝකයේ උත්පත්ති ලැබෙනවා. පැහැදිලිනේ? උත්තරින් අපට විජ්ජන්තෝ. කිසියම් ආකාරයක උතුරු මිනිස් දහමක් අපට ලබා ගන්නට බැරි වුණොත් ඒ කියන්නේ මාර්ගඵලයක් අවබෝධ කර ගන්නට බැරි වුණොත් මෛත්‍රී සහගත සිටිවිල්ල මරණාසන්න මොහොතේ දක්වාම අපට පවත්ත ගන්නට පුළුවන් කමක් ලැබුණොත් අපිට බ්‍රහ්ම ලෝකයේ උත්පත්ති ලබන්න පුළුවන් කමක් තිබෙනවා. දැන් මේ පැත්ත නෙමෙයි මම මේ මතක් කරන්නේ. මම මේ අත්ත කුසල නිවන පැත්තට මම මේ මතක් කරන කාරණය මේ ටික ඔබට මම සිහිපත් කළේ. ඔබට ඕනනම් මෛත්‍රී භාවනාව තුළින් ඒ ටික ඇති කරගන්න පුළුවන් කියන එක ඔබට මතක් කරලා දෙන්න. හොඳයි. අපි එනවා දැන් ආපහු මාතෘකාවට අත්ත කුසල. එතකොට නිවන් බලාපොරොත්තුෙන් යම් කිසි කෙනෙක් භාවනා මේ ධර්ම ටික පුරුදු කරන්න උත්සාහ කරනවා. දැන් මේ ධර්ම ටික පුරුදු කරන්න ඔබට ඇති වෙන්නේ මම ඉස්සෙල්ලා කිව්වනේ අර ලෝකෝත්තර தත්ත්වයටපත් වෙනකොට ඔබේ සිත තුළ තියෙන ලෝභ, ද්වේෂ, මෝහ ඔබට අඩු කරගන්නට නැති කරගන්නට ඔබට පුළුවන් කමක් තිබෙනවා. ඒකට ඒ தත්ත්වයටපත් වෙන්න පුළුවන් ජීවිතය පිළිබඳව විස්තර දකින විදර්ශනා ඥානෙ මතු කරගන්න ගත්තාම විතරයි අර தત્ත්වයේ අපිට ඇති කරගන්න පුළුවන් කමක් තිබෙන්නේ. ඒ தત્ත්වය කියලා කියන්නේ දැන් ලෝභ, ද්වේෂ, මෝහ කියලා කරුණු තුනක් කිව්වනේ. දැන් මේක ඇයි මෙහෙම වෙන්නේ? ලෝභයයි මගේ සිතට ඇති උනේ. ද්වේෂයයි මගේ සිතට ඇති උනේ. මෝහයයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. මේවා දකින්න පුළුවන් කමක් තියෙන්නේ සාමාන්‍ය නෙවෙයි. දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ, භාවනාමේ ඥානෙ කියලා. දැන් භාවනාමේ ඥානෙන් අපි මේක පුරුදු කරගෙන යනකොට අපි ඒකට කියනවා විදර්ශනාව කියලා. දැන් විදර්ශනාව භාවනාවක්නේ. දැන් මේ විදසුන් නුවණ අපිට ඇති කරගන්නට පුළුවන් කමක් ලැබුණොත් විතරයි මෙන්න මේවැ යථා තත්ත්වය අපිට දකින්න පුළුවන් කමක් තිබෙන්නේ. පැහැදිලිනේ? එමෙ නැත්තම් නෑ. එතකොට මේ විදර්ශනාවෙන් කරන්නේ මොකද්ද? සිතේ ඇතිවෙන ක්‍රියාකාරකම් පිළිබඳව, කයේ සිදුවෙන ක්‍රියාකාරකම් පිළිබඳව අපිට අවබෝධ කරලා දෙනවා. මේ දෙකනේ අපිට තියෙන සිත කයනේ. දැන් සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන එකනේ කායानुපස්සනා, වේදනානුපස්සනා මේ කයේ තියෙන දේවල්. චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා සිතේ ඇති වෙන දේවල්. ඒතකොට සතිපට්ඨානේ පුරුදු කරනවා යනු කය සිත දෙකත් එක්ක අපි ගනුදෙනු කිරීම. දැන් සිතවිලි. දැන් මේ සිතවිලි චිත්තානුපස්සනානේ මට ඇති වෙන සිතවිලි කෙබඳුදයි අපිට තේරුම් ගන්නට. මේක හොඳ තැනක් වෙන්නතුනි චිත්තානුපස්සනාව.
මෙතන තියෙනවානේ චිත්තානුපස්සන සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති විතරාගං වා චිත්තං විතරාගං චිත්තන්ති පජානාති කියලා. දැන් බලන්නකෝ ඔබ වාඩි වෙලා ඉඳගෙන ඔබට පුළුවන් කමක් තිබෙනවා නම් ඔබේ සිත දිහා පොඩ්ඩක් බලන්න. මං ඉස්සෙල්ලා කියවන ධම්මාදාස බුදුහාමුදුරෝ කණ්ණාඩියක් උපමා කෙරුවයි කියලා. මොකද්ද උපමාකට ගන්න? ඔබ ඇස් ටික පියාගෙන ඔබේ සිත දෙසම බලන්න. ඒ සිත දෙස ඔබ බලාගෙන යනකොට ඔබට තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙයි. මගේ ජීවිතේ කොච්චර গুপ্তද කියලා. ඇයි? නිදර්ශනයක් ගන්න. නිදසුන් රූප. මේවා නෙන්නේ අපිට රූප, ශබ්ද, ගන්ධ, රස, ගන්ධ රස, ස්පර්ශ. හරි? හරි? මේවානේ අපිට ඉන්නේ අරමුණ. බොහොම තේරුම් ගන්න පුළුවන් එක තමයි රූප. දැන් මේ රූප අපිට ඇති වුණාම මොකද්ද අපි කරන්න ඕනේ? බුදුහාමුදුර අපිට ගැනීම මොකද්ද? දැන් මම ඉස්සෙල්ලා ඔබට කිව්වනේ විදසුන් නුවණ ඇති කර ගැනීමෙන් පමණයි මේක යථා තත්ත්වය අපිට දකින්න පුළුවන් කමක් තියෙන්නේ. මොකේද? මෙන්න මේවයි. දැන් රූපයක් ඇහැ ගැහුණා නිමිත්ත. ආසාසිත. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. මේ රූපේ නිසා මට රාග සිතක් ඇති වුණාය. දැන් ඕක තේරුම් ගන්න බැරි මිනිස්සයා. ඔබ හිතන්නකෝ අර දැක්ක රූපය හිතට ඇතුල් කරගෙන උපාදාන කරගෙන අල්ලගෙන ඕක හිතේ රෙකෝඩ් කරගෙන මොන දේවල් අපි ඔය චිත්ත රූප මවා ගන්නවාද කියලා පොඩ්ඩක් ඔබ හිතලා බලන්නකෝ. මම ඒකයි ඔබට කිව්වේ. චිත්තානුපස්සනාව අපට අපේ ජීවිතේ গুপ্ত බව හොඳට නිරාවරණය කරලා ඔබ කවුද කියන එක පැහැදිලිව අපට කියලා දෙනවා. කියලා දෙනවා. ඒකයි ඒකේ වටින්නේ. හරි. දැන් ඔය ටික අපි ඔහොම තියාගෙන මම ඔබට ඉස්සෙල්ලා මතක් කළා අපිට තියෙනවා ලෞකික සැප ලෝකෝත්තර සැප කියලා දෙකක් අර තියෙන්නේ. දැන් මේ අත්ත කුසල නිවන් අරමුණු කරගෙන පුරුදු කරගන්න අවස්ථාවක්. එතකොට මේ නිවන් අවබෝධ කරගෙන යම්කිසි පුද්ගලයෙක් කටයුතු කරගෙන යනකොට ඒ පුද්ගලයාට මූලික වශයෙන් අවශ්‍ය කරනවා සමාධිය. හරි? ඒ සමාධිය ඊළඟට ඒක ධ්‍යාන කියන தත්ත්වයටපත් වෙනවනේ පස්සේ. සමාධියක් ඇති වෙනවා. ඒ සමාධිය ධ්‍යාන කියන தත්ත්වයටපත් වෙනවා. හරි? ඒකත් අර ලෞකික ලෝකෝත්තර කියලා බෙදන්න පුළුවන්. ලෞකික සමාධිය, ලෝකෝත්තර සමාධිය, ওই විදිහට ලෞකික ධ්‍යාන, ලෝකෝත්තර ධ්‍යාන කියලා බෙදන්න පුළුවන්. ඒවා අපි පස්සේ ඉගෙන ගමු. එතකොට මේවා යම් අවස්ථාවක අපේ සිත තුළ බලපවත්වන ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් මුල්. ආපහු මම කියන්නම්. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් මුල් තේන්නද? යටපත් කරගන්න අපිට පුළුවන් කමක් ලැබුණා නම් අන්න ඒ සිත කුසල් සිතක් බවට පත් වෙනවා. තේන්නද? ආපහු මම ඒක මෙතන ලියන්න. ලෝභ, ද්වේෂ, මෝහ මේවට මම කියවනේ දෝසෝ අලෝභෝ අකුසල මූලං, දෝසෝ අකුසල මූලං, මෝහ අකුසල මූලං කියලා කිව්වනේ. ලෝභය අකුසල මූලයක්, ද්වේෂය අකුසල මූලයක්, මෝහය අකුසල මූලයක් කියලා කිසියම් මොහොතක ඔබට පුළුවන්කමක් තිබෙනවා නම්
මෙන්න මේ ඒවා යටපත් කර ගැනීමට එතකොට ඒක කුසල්. හරි. දැන් ඔබට තියෙන දෙයක් මොකද්ද? ඒ දේ කල්පනා කරලා බලන්න. අපි කියනවානේ අපි කුසල් කරනවායි කියලා. නමුත් අපි ඇත්තටම අපි කුසල් කරනවාද? ඒ කුසල් කරනවා නම් මෙන්න මේවා සිදු වෙන්න ඕනේ අනිවාර්යයෙන්. ලෝභය යටපත් වෙන්න ඕනේ, ද්වේෂය යටපත් වෙන්න ඕනේ, මෝහය යටපත් වෙන්න ඕනේ. හරි? ඒකට දැන් අපි මේ විදිහට ක්‍රියාත්මක භාවයට පත් වෙනකොට තවත් තේරුම් ගන්න ඕනේ දෙයක් තියෙනවා. මොකද්ද? ලෝභය යටපත් වෙනකොට, ද්වේෂය යටපත් වෙනකොට, මෝහය යටපත් වෙනකොට හිතේ ඇති වෙන ස්වභාවය. දැන් මෙතන තියෙනවානේ වචනයක් කුසල් කියලා. මේ කුසල් සිතේ පවතින සංසුන් ස්වභාවයක්. කුසල සිතේ ඇතිවෙන සංසුන් ස්වභාවය. සංසුන් ගතිය. හරි? ඒ කුසල සිතේ ඇතිවෙන සංසුන් ගතිය අපි ඒක හඳුන්වනවා සමාධිය කියලා. පැහැදිලි? මේක තියෙනවා කුසල චිත්තේ ඒකග්ගතා සම්මා සමාධි. කුසල් සිතක් අරමුණු කරගෙන ලෝභ ද්වේෂ මොහ යටපත් වෙලා කුසල සිතක් ඇති වෙලා ඒ කුසල සිත නිසා අපේ සිත සංසුන් භාවයටපත් වෙනවා නම් සමාධිය අන්න ඒක තමයි කුසල චිත්තේ ඒකග්ගතා සම්මා සමාධි. හරි. මම නම් සමාධි කියලා වචනයක් ලිව්වා. අර ලෝභ ද්වේෂ මොහ යටපත් වෙලා සිතේ ඇතිවෙන ඒකාග්‍රතාවයේ සමාධි. දැන් මේ සිතේ සමාධිය ඇති වෙනකොට සමාධියෙන් කරන්නේ මොකද්ද? ඔබ කියයි සිතේ කෙලෙස් සිත සංසුන් කරනවා. හරි. නමුත් මේ සිත සංසුන් වුණයි කියලා කියන්නේ මතක තියාගන්න. හරි? තදංග. ඔන්න. තදංග කියලා කියන්නේ කෙලෙස් తాවකාලිකව යටපත් කරනවා. මේ තදංග අවස්ථාවට තමයි අපි හුඟ දෙනෙක් වැඩ කරන්නේ. මොකද්ද මේ තදංග කියලා කියන්නේ? දැන් දානේ දෙනවා. දාන. මම ඒකත් ගන්නම්කෝ. දාන ඊළඟට සීල භාවනා කියලා තුනක් තියෙනවානේ. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් කියලා තියෙනවානේ. දාන. බොහෝ දෙනෙක් ඕක කරනවානේ. හැබැයි බොහෝ දෙනෙක් දන්නේ නැහැ දානය බවට පත් වෙන්න නම් අර හිත තුල තියෙන ලෝභ, ද්වේෂ, මෝහ විශේෂයෙන් ලෝභය යටපත් වෙන්න ඕනේ. ද්වේෂය යටපත් වෙන්න ඕනේ. මෝහය යටපත් වෙන්න ඕනේ. මම පොඩ්ඩක් මේ වෙලාවදී ඒකත් විග්‍රහ කරන්නම්. මොකද මේ කාරණා විග්‍රහ කරගන්න ලබන සතියේ අපි ගියත් මේ ටික මම පැහැදිලි කරලා දෙන්න ඕනේ. මොකද සමහර ඇත්තෝ කියන දේවල් සමහර අය කියනවා හාමුදුරනේ දානය ගැන ටිකක් පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි. මොකද සමහර ඇත්තෝ දන්නේ නැහැ ඒක දෙනවා තමයි. නමුත් ඒ දෙනකොට කොහොමද දෙන්න ඕනේ කියලා. වරදවා තේරුම් ගන්න එපා. මේ දානය ගැන කතා කරනකොට ඔබ හිතයි හාමුදුර හැමදාම ඕක ගැන කතා කරනවා දාන නෑ. බුදුහාමුදුර අපිට ඔබ දන්නවද කුඹුරක් දීලා ගිහිල්ලා තියෙනවා. ප්‍රශ්නයක් නේ. අපි ඔක්කොටම කුඹුරක් දීලා තියෙනවා. ඒ අපේ බුදු පියාණන් මං එදත් මතක් කළානේ. තාත්තා කෙනෙක් දරුවන්ට දීලා යන දෙයක් දායාදයක්. ඒ බුදු පියා අපට දායාදයක් දීලා ගිහිල්ලා තියෙනවා කුඹුර වපුරන්න. මොකක්ද දන්නවද? පාත්‍රය. මේක තමයි අපේ කුඹුර. දැන් බලන්න මේක අරගෙන අපි කොතෙන්ට හරි ගියොත් අපිට මේකට මොන හරි පන් කැල්ලක් හරි ලැබෙනවනේ. හරි දාන. දැන් මේ දීමනේ දාන කියලා කියන්නේ. සමහර ඇත්තෝ දෙනවා. නොයිකුත් අරමුණු ඇති කරගෙන. බෞද්ධ විතරක් නෙමෙයි. අබෞද්ධයොත් දෙනවා. දැන් මේ දෙන හැම කෙනෙක්ගේම යම් යම් බලාපොරොත්තු ප්‍රාර්ථනා තියෙනවා.
බලාපොරොත්තු තියෙනවා නම් දීමේදී බලාපොරොත්තු අපේක්ෂා ඒක දාන නෙවෙයි. බුද්ධ ආගම උගන්වන දාන නෙවෙයි. බුදුහාඳුරු උගන්වපු දාන නෙවෙයි. බුදුරජාණන් වහන්සේ අපට උගන්වපු දාණය බලාපොරොත්තුවක් නැතුව අපේක්ෂාවක් නැතුව දෙන්න. ඇයි? අපි කර්මඵල විශ්වාස කරනවා බෞද්ධයෝ හැටියට. මං කලින් දවසේ කර්මඵල ගැන කතා කළා. හරි? ඔබ දෙනවා නම් ඔබ දුන්නොත් ලැබෙනවා. ඒක අපි විශ්වාස කරනවානේ. දුන්නොත් ලැබෙනවයි කියන එක විශ්වාස කරනවා නම් ඉතින් අපි මොකටද බලාපොරොත්තු වෙන්නේ? බලාපොරොත්තුවක් නැතුව අපේක්ෂාවක් නැතුව අපි දෙන්න. අපි ළමයින්ටත් කියනවා we are practicing generosity. Give without any expectation. Don't expect anything. බලාපොරොත්තු වෙන්න එපා. ඒක දෙන්න. ඇයි? අපි දන්නවා it's a good thing. අපිට ඒකට ආපහු reward එක එනවා. ඔය සාමාන්‍ය ළමයින්ට අපි කියනවානේ every action there's a reaction. එහෙනම් දෙන action there's a reaction. හොඳ දේ. එහෙනම් මොකටද මං බලාපොරොත්තු වෙන්නේ? හැබැයි සමහරව බලාපොරොත්තු වෙනවා. දාන ටිකක් දීලා, මුදලක් දීලා, ඇඳුමක් දීලා, මොන හරි වෙන දෙයක් දීලා, ඒක ලොකුවට ප්‍රචාරය කරයි, දැන්වීම් ගහයි, බෝඩ් එකක් දායි, වර්ණනා කරයි ආදි වශයෙන් බලාපොරොත්තුෙන් දෙනවා. එහෙම නොදී කියලා හිතනවා නම් සමහරලාට ඒත් දෙනවා. හැබැයි බැන දෙන්නේ. වැඩක් නැහැ මෙතෙන්ට දුන්නයි කියලා අපිට කිසි ප්‍රතිලාභයක් නැහැ. කතා කරන්නෙත් නැහැ. අපි ගැන ඕක හුවා දක්වන්නෙත් නැහැ. බෝඩ් එකක් ගහන්න විදිහකුත් නැහැ. ඕකට ප්‍රචාරයක් දෙන්න විදිහකුත් නැහැ. මොකද ඒකෙනුත් යම් කිසි ලාභ ලබන පිරිසක් ඉන්නවනේ. ඒවා දාන නෙවෙයි. දාන නෙවෙයි. අනිත් එක අපි හොඳට කල්පනා කරන්න. මම කැමති මොනවද? ඔබ කොහොමද කැමති? ඒ කැමති විදිහට අපි දෙනවා. ඊළඟට තවත් අපි තේරුම් ගන්න ඕනේ. ඒ ලබන පුද්ගලයෙක් ඉන්නවා. දැන් හිතන්න මම ඔබ යම් කිසි දාන ටිකක් ගෙනල්ලා මට දෙනවා. හැබැයි මට යම් රෝගාබාධ අසනීප තියෙනවා කියලා හිතන්නකෝ. ඔබ ඊටමත් ප්‍රණීත අන්දමින් මේ දානේ සූදානම් කරගෙන ආවා. ඊටමත් ප්‍රණීත ශ්‍රද්ධාවෙන් ගෙනාවේ. හැබැයි මේ දානේ වළඳන්න මට පුළුවන් කමක් නැහැ. හේතුව මොකද? ඒ මගේ තියෙන අසනීප තත්ත්වයට රෝගාබාධයට බාධා කරයි. අහිත කරයි. අපත්‍යයි. එහෙනම් මට සිද්ධ වෙනවා ඒක බැහැර කරන්නට. හිත නරක කරගනී ඔබ. ඔත් එතනදී ඔබට කල්පනා කරන්න ඌමනාවක් තියෙනවා. මේ දානේ මම මේ තැනත්තට, මේ පුද්ගලයාට, මේ හාමුදුරන්ට දෙන්නේ. මම හොයලා බලන්න උන්වහන්සේට මොන හරි රෝගාබාධ අසනීප තියෙනවද? මේකෙන් අපත්‍ය වෙයිද? අයහපතක් වෙයිද? ඒක අපි සකස් කළා. සක්කච්ඡන් දානං දාතබ්බං කියලා කිව්වන්නේ ඒක. සක්කච්ඡන් දානං දාතබ්බං. සකස් කළා දෙන්න. ඊළඟට දෙන කාට වුණත් ඒක ප්‍රියමනාප අන්දමින් දෙන්න. කන්න පුළුවන් විදියට දෙන්න. මේක තමයි දාණයෙන් අපි ලබන ප්‍රයෝජනෙ. ඒකට දැන් තදංග අපි දන් දෙනකොට, සිල් සමාදන් වෙනකොට, භාවනා කරන වෙලාවේදී අපේ සිත තුළ තිබෙන්නා වූ කෙලෙස්, අර ලෝභ, ද්වේෂ, తాවකාලික යටපත් වෙල. එවෙලට తాවකාලික කියලා කියන්නේ එවෙලට. ඒ කරන වෙලාවට, දන් දෙන වෙලාවට, බණහන වෙලාවට, භාවනා කරන වෙලාවට මේක తాවකාලිකව යටපත් වෙලා. හරි? දැන් සමාධියනේ. තදංග. දැන් මේ සමාධිය අපි බලවත්ව පවත්ව ගන්නවා. ඒ කියන්නේ දැන් මම කිව්වා මේක తాවකාලිකයි කියලා. නමුත් මේ
తాවකාලික ස්වභාවයේ බලවත්ව පවත්ව ගන්නට අපිට අපි යම්කිසි වෙරවීරියක් වඩනවා නම් අන්නේ වෙරවීරියේ ප්‍රතිඵලයේ තමයි ධ්‍යාන. තේන්නද? යම්කිසි තැනැත්තෙන් ධ්‍යාන ලැබුවා නම් ඒ ධ්‍යාන ලැබපු පුද්ගලයා තුල මෙන්න මේ සමාධිය මේ අපි තුල තියෙන සමාධියට වැඩිය ප්‍රබලාකාරයෙන් සිතේ පවත්ව ගන්නට පුළුවන් කමක් තිබෙන දිගටම. අපේ සමාධිය తాවකාලික ඔබට පේනවනේ දැන් මේක දෙන වෙලාවට විතරයි. හැබැයි මේ ධ්‍යාන අවස්ථාවේ ඉන්න පුද්ගලයාගේ සමාධිය කෙලෙස් යටපත් කර ගැනීම උගක් දුරට තියාගන්න පුළුවන් කමක් තිබෙනවා ධ්‍යාන. ඊළඟට ඒ ධ්‍යානයේ කෙලෙස් යටපත් කරගෙන ආපහු කෙලෙස් මතුන වෙන තත්ත්වයක් තියෙනවා. දැන් මේ ධ්‍යානයටපත් වෙලා කෙලෙස් අපි යටපත් කරගත්තයි කියලා කිව්වනේ. ඒ කෙලෙස් ආපහු මතු නොවන අවස්ථාව. මතු නොවන තත්ත්වයටපත් කර ගැනීමට අපි කියනවා දැන් මේක එක මම මේකට එක දාන්නම් විස්කම්බන. හරිනේ මේක අපි දෙක දාන්න. හරි විස්කම්බන. මොකද්ද මේ විස්කම්බනය කියලා කියන්නේ? දැන් මෙතන ධ්‍යාන කියලා එකක් තියෙනවනේ. ධ්‍යානයේ සිතේ ඉන්න තාක්කල් කෙලෙස් යටපත් වෙලා තියෙනවා. හරියට නිදර්ශනයක් ගන්න. රබර් බෝලයක් අපි වතුරට දානවා. කෙලෙස් කියලා හිතන්නකො රබර් බෝලේ ඔබ දන්නවා පා වෙනවා. දැන් මේක යට දාන්න ඕනේ නම් මොකද කරන්නේ? අපි අතින් තද කරනවා. දැන් අතින් තද කරපුවම මොකද වෙන්නේ? රබර් බෝලේ යට යනවා. මේ අත තද කරගෙන ඉන්න තාක් කල් රබර් බෝලේ යට තියෙනවා. ධ්‍යානයේ ඉන්න තාක් කල් කෙලෙස් යටපත් වෙලා තියෙනවා. පැහැදිලි නේද? රබර් බෝලේ තද කරගෙන ඉන්නවා වගේ. ඒ රබර් බෝලේ තද කරගෙන ඉන්නේ අතින් කෙලෙස් තද කරගෙන ඉන්නවා යටපත් කරගෙන ඉන්නවා මොකෙන්ද? ධ්‍යානයෙන්. ඒ නිසා ධ්‍යානයේ තියෙන නිසා මතුවෙන්නේ නැහැ මොනවද? කෙලෙස්. ඒ අවස්ථාව තමයි මේ විස්කම්බන අවස්ථාව. හරි? එතකොට තදංග අවස්ථාවට වැඩි විස්කම්බන අවස්ථාව හොඳයි. තේරුම් ගන්න. දානය දෙනකොට සිල් සමාදන් වෙලා ඉන්නකොට භාවනා කරන වෙලාවේදී අපේ සිත තුළ තියෙන කෙලෙස් තදංගව යටපත් වෙලා තියෙනවා මතුවෙන්න පුළුවන් ඕන වෙලාවක. දානය දෙන වෙලාවට යටපත් වුණත් එකපාරට මතක් වෙන්න පුළුවන්. මේ කෙලෙස් කියන එක සර්පෙක් වගේනේ නිදාගෙන ඉන්නේ. කොවිලයා දෂ්ට කරනවත් දන්නේ නැහැ. අපි ඒක ටිකක් යටපත් කරගන්නවා මර්ධනය කර. හරි දැන් මේ විස්කම්බන අවස්ථාව අපිට ඔකට කියන්න පුළුවන් ලෞකික කුසල ලෞකික ධ්‍යාන. හරි? මුලින් මං හිතන්නේ මං ඔබට පැහැදිලි කළා මේ ලෞකික తాවකාලිකයි. අපි ධ්‍යාන තුලින් දේවත්වයට ගියත් ධ්‍යාන තුලින් බ්‍රහ්මත්වයට ගියත් ධ්‍යාන තුලින් නැති වුණත් පින් කරලා මේ කුසල් ලෞකික කුසල් කළා මිනිස්සෙක් වුණත් මේවා తాවකාලිකයි කියලා මම ඔබට පැහැදිලි කරලා දුන්නානේ. එතකොට මේ ලෞකික කුසල ලෞකික ධ්‍යාන වශයෙන් අපිට මේවා හඳුන්වන්න පුළුවන් කමක් තිබෙනවා. එතකොට ඒ ලෞකික ධ්‍යාන ලෞකික කුසල වල ශක්තිය අනිත්‍ය දුක්ඛ අනාත්ම මේක අපි තේරුම් ගන්න. හරි මේවා අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අපිට තීරණය කළා දෙන්නේ මොකෙන්ද? ඒ තීරණය කළා දෙන්නේ ඒ තීරණය කළා දීමට සමත් වූ ප්‍රඥාවක් තියෙනවා. හරි?
දැන් මේක අනිත්‍යයි කියලා, දුකයි කියලා, අනාත්මයයි කියලා අපිට තීරණය කරලා දෙන්නේ අපිට උගන්වන්නේ මොකෙන්ද? ප්‍රඥාවෙන්. හරි? අපි ඒකට කියනවා wisdom knowledge නෙමෙයි. තේරෙනවද? එතකොට මේ ප්‍රඥාවෙන් ඇති වෙන තේරෙනවනේ ශක්තියක් තියෙනවා. හරි? ඒක හඳුන්වනවා ඔන්න. හරි? ලෝකෝත්තර සමාධිය. දැන් මේවා ලෞකිකයි කිව්වනේ. ලෞකිකයි. ඇයි ලෞකිකයි කියලා කිව්වේ? මේ පිරෙහෙන්න පුළුවන්. මේ ධානය කියන එක පිරෙහෙන්න පුළුවන්. බොහොම ප්‍රවේශමෙන් ධානෙත් එක්ක ගනුදෙනු කරන සමහර වෙලාවට හිතනවා ධානය ලැබනවා මොනවද ධානය ලැබනවා කියලා කියන්නේ බොහොම ලේසි දෙයක් නෙයි කියලා. වෙන්න පුළුවන්. මොකද මම ඒක වෙන්න පුළුවන් කියලා කියන්නේ ඔය සමහර අය සමහර හාමුදුරුවෝරුත් ඉන්නවා. ඔය එක එක ඇත්තන්ට ධානය දෙනවා. දැන් ඔබ ප්‍රථම ධානය, ඔබ දැන් ဒုတိ ය ධානය, ඔබ දැන් තෘතිය ධානය, ඔබ දැන් චතුර්ථ ධානය. පුද්ගලයා මේ ලෝකේ දෙයක් දන්නේ නැහැ මේ ධානය කියලා කියන්නේ මොකක්ද කියලා. දැන් එයා හරි දැන් අර වෙනදාට බිමින් ගිය කෙනා දැන් අඩි 2ක් විතර උඩින් එන්න උත්සාහ කරන ධානයනේ. දන්නේ නැහැ ධානය කියන එක පිරිනව ලෞකික. ඒක අපි ලෝකෝත්තර தත්ත්වයට පත් කරගත්තොත් අපිට පුළුවන් තරමක් දුරට ඒක සාර්ථක භාවයට පත් කරගන්න. හැබැයි මේක ලෞකිකයි කියන එක දැනගන්න අපිට අවශ්‍ය කරනවා මොකද්ද මෙන්න මේ ප්‍රඥාව. මේක මේ විදර්ශනාවත් එක්ක සම්බන්ධ වෙන දෙයක්. ඒ විදර්ශනාවත් එක්ක සම්බන්ධ ප්‍රඥාව ඇති කරගෙන මේ සමාධිය අපි ලෝකෝත්තර தත්ත්වයට පත් කරගන්න උත්සාහ කළොත් අන්න අපි දිනු. පැහැදිලි? අද මේ කරණීයමෙත් සූත්‍රයෙන් මම ඔබට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නේ අන්න ඒ தত্ত্বය. මෙන්න මේ தত্ত্বය අපි තුල ඇති කර ගැනීම සඳහා අපි ඇති කර ගන්න ඕනේ ධර්මතා පිළිබඳව. පැයක් සම්පූර්ණ වෙලා තියෙනවා. මේට වැඩි මං හිතන්නේ අපි කතා කරන්න ගියොත් මොකද අනිත් කාරණා දැන් මේ ඔක්කොම විග්‍රහ කරන්න තව පැයක් විතර ඕනේ. ඒ නිසා මං හිතනවා අපි අද මෙතනින් නවත්තලා අපි ඊට පස්සේ ලබන සතියේ ඊළඟ මාතෘකාවේදී මේ ටික මතක තියාගන්න මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ලෝකෝත්තර සමාධිය ඇති කරගෙන අර මාර්ගයනේ අපි ප්‍රවිෂ්ඨ කරගන්න ඕනේ. මේ ගමන් කරන්න මේ ටික පුරුදු කර ගැනීම තුලින් අපට අත්පත් කරගන්න පුළුවන් ප්‍රයෝජන. මම ඔබට එක චුට්ටක් මේ වෙලාවේදී යන්තම් හඳුන්වීමක් කරන්නම්. දැන් මේකේ තියෙනවා සක්කෝ උජෝච සූජෝච සෝචෝ චස්ස මුදු අනතිමානී සන්තුස්සකෝච සුබරෝච අප්පකිච්චෝච සල්ලාක උත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනුනිකිද්දෝ කියන තැනට වෙන්ත එකක්. දැන් ඕක කරණීය සූත්‍රයේ තියෙනවනේ කුලේසු අඬ නුගිද්දෝ කියලා තියෙනවනේ. මේ පුරුදු කරගන්න ඕනේ දේවල්. මං අනතිමානී සන්තුස්සකෝච සුබරෝච අප්පකිච්චෝච සල්ලාක උත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ. හරි දැන් බලන්න තව කීයක් තියෙනවද කියලා 1 2 3 4 5 6 7 8 9යි 10යි 11යි 12යි 13ක් තියෙනවා. කරුණු 13ක්. ඉතින් මේ මදිනේ කරුණු 13 මේ විග්‍රහ කරන්න මේ වෙලාව. ඊළඟට මේ හේතු ධර්ම පස්වෙනි පොලේ දාන්න. හේතු ධර්මනේ මේවා 5 එවනද? හේතු ධර්ම. දැන් මේ හේතු ධර්ම අපි පුරුදු කරගෙන යනකොට ඊට පස්සේ කියනවා ඵල ප්‍රතිඵල.
කුලීසු අනිකුද්දෝ නචකුද්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යෝ සුඛිනෝ වාකේ මිනෝහොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. අන්න ඔටෝමැටිකලි මේ පුද්ගලයා තුළ ඇතිවෙන මානසික විපර්යාසය. දැන් මේ කලබල වෙන්න එපා විපර්යාසය කියලා කියපම්. එතකොට ඔබ හිතයි අපි මානසික වෛද්‍යවරයෙක් ළඟට යන්න එපයි කියලා විපර්යාසය වෙනව නෑ. මම කියන්නේ මානසික පෙරළිය. හරි? ඒ මානසික පෙරළිය මේ නිකම්ම ඇති වෙන දෙයක්. මේ ටික පුරුදු කරගෙන යනකොට මොකද මනස සකස් වෙන්නේ කොහොමද කියන එක මේ මං ඉස්සෙල්ලා කියපුව මේ කාරණා 13 තියෙනවා. ඒක තමයි ලබන සතියේ ඉවසන්නේ. මේකත් හොඳ දෙයක් ඉවසීම පුරුදු කරන්න. මේකත් ඉවසීම පුරුදු කරන්න. දෙපළ කල්පනා අයියෝ මේක ටික ඉවර කරගත්තා නම් ඉවරයිනේ හාමුදුරනේ මේ පිටින්ම කියලා. ඔය ඉවර කරගන්න පුළුවන් වුණාට ඕනාට වැඩි අතිරහ වුණත් තිත්ත වෙනවනේ. ඉතින් අද මං හිතුවා මෙතනින් නවත්තලා ලබන සතියේ අර ප්‍රායෝගික ටික ඔබේ ජීවිතයට පුරුදු කරන්න. අද විශේෂයෙන් මේ ධර්ම සාකච්ඡාව ධර්ම දේශනාව ඔබට ගෙනෙන අවස්ථාවේදී මට මතක් කළා සමන් සිල්වා මහත්මයා එතුමාගේ සහෝදරියක් මාස 3කට පෙර ආතු භාවාන්තරගත ආර්.කේ. ශාන්ති මහත්මිය සිහිපත් කළ එතුමියට පින් දෙන්නට පුළුවන්කමක් තියෙනවා නම් හොඳයි කියලා. ඉතින් අපි ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම සාකච්ඡා පැවැත්වීමෙන් ඔබ අප උපදෝගත්තා වේ සියලු පුණ්‍ය ශක්තියින් ඒ භවාන්තරගත ආර්.කේ. ශාන්ති මහත්මියගේ භවගාමී ජීවිතයේ සුවපත් වේවා නිවනින් සැනසේවා කියලා අපි මේ වෙලාවේදී පින් දෙනවා. ඒ වගේම අපි මේ සිද්ධ කරගත්තා වූ පුණ්‍ය ශක්තියින් මේ වෙලාවේදී පින් ගන්නා වූ සියලු දෙවියෝ සතුටින් අනුමෝදන්ව දීසප වඩා වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයේ මේ ස්ථානයේ අද මේ කටයුතු වලට සහ සම්බන්ධ වෙන අපේ නදුල මල්ලි නංගිත් ඒ වගේම අපිට මේ කාල පරාසයේ පුරාම දන් පැන් පිරිනමමින් අපි පිළිබඳව ආම්දුරන් වහන්සේලා පිළිබඳව හොයා බලමින් කටයුතු සිද්ධ කරන ඒ සියලුම දායක පවුල්වල සෑම සියලු දෙනාටමත් ඔබ අප හැම දිනාටම ජීවිත යහපින් සුරකීමෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසා ගන්නට සියලු දෙවියන්ගේ ආශිර්වාද ආරක්ෂාව රැකවරණය අපට ලැබේවා. දිව්‍යෝත් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ට පින් දෙනවා. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ආපහු අපි භවාන්තරගත ඥාතීන් වේදාබර දෙමව්පියන් ගුරුවරයන් වහන්සේලා ඒ වගේම ඔපනමින් මේ පරලෝකීය සීලම ඥාතීන් මව් දෙමව්පියන් ඇතුළු සියලු දෙනාටම මේ ධර්ම දානමේ පිං හේතු වීමෙන් සාංශාරික ගමන සුවපත් කරගෙන නිවනින් සැනසේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි පින් දෙමු. ඉදන් මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදන් මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදන් මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. සිද්ධ කරගත් සියලු පින් ඔබ අපි හැම දිනාටම සාංශාරික දුකින් නිතර ලබන පරම ශාන්ත අමා නිවන් සුව පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. තුන්රුවන්ගේ අනන්ත ගුණ බල මහිමින් ඔබ සෑම සියලු දෙනාටම සිතක් වේවා ශාන්තියක් වේවා යහපතක් වේවා නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සෑම දිනාටම සම්මා සම්බුදු සරණයි.